මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන. පෙරවදන මෙහෙයවන්නේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල. මානවවංශ විද්‍යා කතාපොතේ පෙරවදන වැඩසටහන සඳහා අපි තෝරගත්ත කෘතිය එක්තරා විදිහකට ලංකාවේ සමාජාතික දේශපාලන ප්‍රවාහයේ යම් කියවීමක්, සිස්ටම් චේන්ජ් එකක්, සංස්කෘතික මිනිසාගේ ප්‍රගමනයක් පිළිබඳව සනිටුහනක් තබපු කෘතියක්. ඒ කෘතිය මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංහතික න්‍යාය කියන කෘතියයි. මේ කෘතියේ රචකයා එක්තරා විදිහකට ජනමාධ්‍ය විෂයෙහි එහෙම නැත්නම් චිත්‍රපටය, ටෙලිනාට්‍ය හෝ sannivedanaya සම්බන්ධයෙන් යම් කතිකාවතක් හෝ සමාජ මැදිහත් වීමක් වෙන තැනක ඇකඩමියාව එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය ඇතුලේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනය ඇතුලේ යම් කතිකාවතක් වෙන තැනක අතහරින්න බැරි, මගහැරලා යන්න බැරි න්‍යායාචාර්යවරයෙක්. අනික් පැත්තෙන් ඔහු තමන්ගේම සංකල්පීය අදහස් ලංකාවේ පාඨකයාගේ මේසේ උඩට හලපු, අනික් පැත්තෙන් ශාස්ත්‍රාලය තුළ යම් විදිහේ කතිකාවකට ලක් කරපු විද්වතෙක්. ඒ නිසා තමයි අපි ඔහුට ආරාධනා කරන්නේ සහ ඔහු සුවිශේෂ වෙන්නේ. ඒ අර්ථයෙන් අපි අද ආරාධනා කළේ ආචාර්ය ටිවුඩ වීරසිංහ මැතිතුමාට. ඔහු මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සංහතික මාධ්‍ය පීඨයේ සංහතික මාධ්‍යවේදය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත්, ඊට පස්සේ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ දර්ශනවාදය පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධියත් ලබාගත් කෙනෙක්. කලක් ඔහු රුසියානු හඬ වොයිස් ඔෆ් රෂියා ගුවන්විදුලි නාලිකාවේ සහ BBC සේවයේ සිංහල සේවයේ වාර්තාකරු විදිහටත් වැඩ කළා. ඒ අර්ථයෙන් ඔහු අපිට සුවිශේෂී වෙනවා. ඉතින් මූලික වශයෙන් මම මේ කෘතිය පිළිබඳව එන්න කලින් මේ කෘතියේ නම අපිට හම්බ වෙන්නේ මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යාය කියලා. මොකද්ද ඔබතුමාට දෙන්න පුළුවන් අදහස සංහතික මාධ්‍ය කියන වචනය පිළිබඳව? ඔව් මනීෂ, ඉතා වැදගත් ප්‍රශ්නයක් ඔබේ කෘතිය කේන්ද්‍ර කරගෙන මතු කළේ. දැන් මෙතන මේ සංහතික කියන සංකල්පය අපේ රටේට ගත්තොත් ඒක ටිකක් අලුත් සංකල්පයක්. නමුත් ඒක අලුත් සංකල්පයක් වෙන්නේ ඒකේ මේ අදහසේ තියෙන සන්දර්භය පැත්තෙන් නෙමෙයි. ඒක මේ අපි දැන් සාමාන්‍ය වට පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් මෑස් මීඩියා කියන එක. මෑස්. ඒතර මේ මෑස් කියන අදහස. එතකොට අපි මෑස් කියන අදහසට අපේ රටේ බොහෝ විට පාවිච්චි කරලා තිබුණ එකක් ජන කියන අදහස. එහෙම නැත්නම් සමහර තැන්වල බහුජන කියන එක. ওই දෙක තමයි බහුලව පාවිච්චි කරන්නේ. හැබැයි දෙකේම අර්ථ මේ මෑස් කියන රටින් එහෙම නැත්නම් ඉංග්‍රීසි පාරිභාෂිකයත් එක්ක සමපාත වෙන්නේ එහෙම නැත්නම් එකිනෙකට එක වෙනස් දෙකක් ඇත්ත වශයෙන්ම. ඒ නිසා අපිට ප්‍රශ්නයක් මතුවුණා විශේෂයෙන්ම සමාජ විද්‍යා අධ්‍යයනය, එතන ගියාම මාධ්‍ය සංනිවේදනය, දේශපාලන විද්‍යා ආදී අංශවල බටහිර මේ වචනය වන මේ මෑස් කියන එකට වඩාත්ම සමීප යෝග්‍ය සිංහල පාරිභාෂිකයක් මොකක්ද කියන එක. ඒතර ඒක මම හිතන්නේ අපි කාලයක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවත් එක්කත් කටයුතු කරලා ඒකෙදි අපි කෘතියක් සම්පාදනයත් කළා සංනිවේදනය මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ පාරිභාෂික පදමාලාවක්. ඒකටත් අපි පළවෙනි වතාවට ඇතුළු කළා දැන් දශකයක විතර කලින්. ඒ නිසා අපි මේ සංහතික කියන වචනේ අපි පාවිච්චි කළේ පර්යාය පදයක් විදිහට මෑස් කියන එකට. නැත්තම් කලින් අපි සිංහලෙන් පාවිච්චි කරේ ජන කියන එකට හෝ බහුජන කියන එකට. මොකද හේතුව අපි දැන් ජනමාධ්‍ය, ජන සංනිවේදනය, එහෙම නැත්තම් අපි කියනවා මෑස් කල්චර්. ඒකට සිංහලෙන් කියන්නේ බහුජන සංස්කෘතිය කියලා සමහර වෙලාවට පාවිච්චි කරන්නේ. හැබැයි ජන සංස්කෘතිය කියලා තමයි කියන්න ඕන කිව්වොත් අර තර්කිරනෝ. ඒතකොට කිව්වොත් හැබැයි ප්‍රශ්නයක් මතුවෙනවා නූතනයෙන් පසු පූර්ව නූතන යුගයේ තිබිච්ච අපේ ජන සමාජය, සම්ප්‍රදායික සමාජයේ ජන සංස්කෘතිය තිබුණේ. ජන කලාව, ජන ගී, ජන නාට්‍ය ආදි වශයෙන් තිබුණානේ. ඒ විශේෂයෙන් ජන කියන එක ආවේ. එතකොට ඒක පූර්ව නූතන යුගයත් වශයෙන්. හැබැයි දැන් මේ නූතන යුගයේ බිහිවිච්ච මේ මෑස් කියන සංකල්පයට අපි සිංහලෙන් පාවිච්චි කරන්න පටන් ගත්තෙත් ජන කියන සංකල්පයමයි. අන්න එතන ගැටලුව තියෙන ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ එකින් එකට වෙනස් ඓතිහාසික සන්දර්භයන්
දෙකක් තුළ බිහිවිච්ච යුරෝපීය විද්‍යාශේෂ්ත්‍රයේ මතුවෙච්ච මේ සංකල්ප දෙකක් අපි එකට කියනවා ෆෝක් කියලා කියන්නේ. ෆෝක් කියලා කියන්නේ ජන කලා, ජන ආර්ට්, ජනශ්‍රුති, ජන කියන දේ. හැබැයි නූතන කාර්ම විප්ලවය ඒ වගේම යුරෝපයේ ධනේශ්වර සමාජය නිර්මාණය වීමත් එක්කම බිහිවිච්ච මේ පහුගිය අවුරුදු 400 තුල වර්ධනය වෙච්ච විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ බොහොම උපරිම වර්ධනයකටපත් වෙච්ච මෑස් සොසයිටි කියන එක. මෑස් සොසයිටි කියලා සංකල්පය හඳුන්වන්න එතකොට අපිටත් යොදන්න උනේ අපේ සිංහල භාෂාවේ තිබෙන භාවිතය අනුව ජන සමාජය කියලා. ඒතර බැලුවම ජන සමාජය කියන පූර්ව නූතන යුගයේ ජන සමාජය අර 17 වෙනි වර්ෂයට කලින් බැලුවත් ජන සමාජය. හැබැයි දැන් මේ නූතන කාර්මික සමාජයත් එක්ක යුරෝපයේ මතුවෙච්ච මේ මෑස් සොසයිටි කියන එක. ඒකට ජන සමාජය කියන එක දාන්න බෑ. ඒකෙන් සමහර තැන්වල ඒක තමයි අර කිව්වා වගේ ඉදිරියට තිබුණා බහුජන සමාජය කියලා. ඒතකොට එතනත් බහුජන කිව්වොත් ටිකක් මල්ටි පීපල්ස් වගේ එහෙම කතාවක් එනවා. ඉතින් ඒ හින්දා මෙහෙම කල්පනා කරනකොට අපිට වඩාත්ම එකක් ආවා මේ සංහතික කියන සංකල්පය. ඒතකොට දැන් ලතින් වචනෙන් අපි බැලුවා මේ මෑස් කියන මොකද මෑස් කියන්නේ මෑසෝ. ඒතකොට මෑස් ලතින් වචන කියන්නේ ස්කන්ධය කියන එක. භෞතික විද්‍යාවේ වාචික ස්කන්ධය. ඒතකොට සමාජ විද්‍යාව පැත්තට මේක ආපුවාම මේක වෙilla මේ තනි පුද්ගලෙක් ගැන කතාවක් නෙමෙයි. මේක නිකන් සමූහයක් රොත්තක් ඒකරාශී වෙච්ච එකට සංග්‍රහිත වෙච්ච දැවැන්ත ජනස්කන්ධයක් ගැන තමයි කතාව යන්නේ. එතන ඉන්නේ මිනිස්සු තමයි. මේ මිනිස්සු හිටියට මිනිස්සු තමන්ගේ ස්වාත්මය අහිමි කරගෙන ඉන්නේ. තමන්ට සොකීය චින්තනයක් නැහැ. සොකීය අදහස් නැහැ ලෝකෙ සිදුවෙන දේවල් ගැන. නිකන් යම් කිසි ආකාරයකට අර අලුත් ෆෝමේෂන් එකක්. සෝෂියල් ෆෝමේෂන් එකක්. සමාජ සැකැස්මක් ඇත්ත වශයෙන්ම. ඒතර මෙතන මෑස් කියලා කියන්නේ සමාජ සැකැස්මක්. ඒතර ජන කියලා කියන්නේත් යම් කිසි සමාජ සැකැස්මක් ඒ කාලේ. ඒ පූර්ව නූතන යුගයේ. ඒතර මේ නූතන යුගයේ මේ කාර්ම විප්ලවය හා ධනේශ්වර සමාජ වර්ධනයත් එක්ක මතුවෙන එකත් සංහතික කියන එක, එහෙම නැත්නම් අපි මෑස් කියන එක අපිට ඒක ජන මිනිසුන්ගෙන් සමන්විත හැබැයි අලුත් ගුණයක් තියෙන, අලුත් සම්බන්ධතා තියෙන, අලුත් විදිහට ලෝකෙ දිහා බලන යම්කිසි පිරිසක් මේ කට්ටිය. එතකොට මෙන්න මේ කට්ටිය හඳුන්වන්න තමයි අපි මේ අර ලතින් භාෂාවේ තියෙන මෑස් කියන එකට පර්යාය පාරිභාෂික සිංහල යෙදුමක් විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තේ සංහතික කියන එක. දැන් අපි දන්නවා සත්ත්ව සංහතිය, ශාක සංහතිය. ඒ සංහතිය කියන්නේ අයිති වෙන්නේ මහ සියලු සමස්තයම කියන එකනේ. එතකොට අන්න ඒ වගේ මෙතන තියෙන්නේ. එතකොට මෙතන අදහස් කරන්නේ සමාජයේ ඉන්න සියලු මිනිස්සු. අපි දැන් මෙතෙන්දී අපි අදහස් කරන්නේ මේක මෑස් මීඩියා එකත් එක්ක. ඒතර රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් ඒවත් එක්ක සම්බන්ධලා ඉන්න දසලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා. ඒතර ඒගොල්ලන්ගේ සමස්ත එකට ඒකාබද්ධ වීම නිසා ඇති වෙන අලුත් ක්වොලිටි එකක්, අලුත් ගුණයක්. ඒතර මෙන්න මේක අදහස් කරන තමයි අපි මේ සංහතික කියන යෙදුම පාවිච්චි කරන්නේ. සාමාන්‍ය පොතපත කියවන කෙනෙක් ජනමාධ්‍ය කියලා හඳුනගන්න, එහෙම ජන sannivedanaya කියලා හඳුනගන්න එක එක්තරා විදිහකට ඒකට තමයි ලංකාව පුරුදු වෙලා තිබුණේ. ඒකට හේතු කාරණා කීපයක් තිබුණා. දැන් පේරාදෙණිය ගුරුකුලේ, ඊළඟට කැලණිය ගුරුකුලේ, ජයවර්ධන ගුරුකුලේ ආදී විදිහට විශ්වවිද්‍යාල මුල් වෙච්ච ගුරුකුල ගණනාවක් තිබුණා. සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ ඒ කණ්ඩායම, ඊට පස්සේ ගුණදාස අමරසේකර ප්‍රමුඛ ඒ කණ්ඩායම, අනිත් පැත්තෙන් සුචරිත ගම්ලත් ප්‍රමුඛ ඒ කණ්ඩායම. ජන sannivedanaya එහෙම නැත්නම් මාස් මීඩියා, එහෙම නැත්නම් සංහතික මාධ්‍ය කියන විෂයන් පිළිබඳව ලංකාවේ ඉගැන්වීම් ආරම්භ වෙනකොට එක පැත්තකින් බලපානවා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ මැදිහත් වීම කැලණි විශ්වවිද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මුල් වෙලා. අනික් පැත්තට හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේදී ජන sannivedanaya කියන වචනය සම්බන්ධයෙන් මගේ අදහසේ සහ අවබෝධයේ හැටියට සංහතික මාධ්‍ය කියන වචනය ඉදිරිපත් කරන්නේ ඔබතුමා. සහ සමාජගත කරන්න. එතකොට හොරණ ශ්‍රීපාලි මණ්ඩපයෙන් එන කණ්ඩායම මේ සංහතික මාධ්‍ය කියන එක තමයි ඔවුන් ඉදිරියට අරගෙන යන්නේ. ඒක එක්තරා විදිහේ ගුරුකුලයක් බවට පත් වෙනවා. ශාස්ත්‍රඥයාගේ එහෙම නැත්නම් පර්යේෂකයාගේ න්‍යායාචාර්යවරයාගේ විදිහ තමයි අලුත් දේවල්, අලුත් සංකල්ප අධ්‍යාපනයට විශේෂ ශාස්ත්‍රයට හඳුන්වා දීම. ඒ අර්ථයෙන් මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන වැඩසටහන වැදගත් වෙනවා. සයාබර අසන්නන්ට, ශ්‍රාවකයන්ට, පාඨකයන්ට වැදගත් වෙනවා තමන්ගේ මනසේ තියෙන නිම්වලලු පුළුල් කරන සංස්කෘතිකමය මිනිහෙ බිහි කරන සහ අලුත් සමාජ වටපිටාවක්, අලුත් ලෝකයක් ගැන හිතන පුරවැසියෝ බිහි කරන ඒ සඳහා දායක වෙන වැඩසටහනක් විදිහට අපි පෙරවදන හැමදාම අලුත් අදහසක් ගැන, අලුත් න්‍යායන් ගැන කතා කරමින් ඉන්නවා. එතකොට මේ මාක්ස්වාදයේ කියවසැනෙනුත් සමාජයේ බහුතර කොටසකින් මේ පිළිබඳ තියෙන අනවබෝධය සහ අනවරතර බිය කියන කාරණා දෙක හේතුවෙන් මාක්ස්වාදයේ කියන අදහස එක්තරා විදිහකට සමාජයේ ප්‍රතික්ෂේප වෙනවා. එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න බැරි තත්වයක්
ඇති වෙනවා. මාක්ස්වාදය කියන එක අර්ථ දක්වන්න පුළුවන් කොහොමද ඔබතුමාට? ඔව් මනිෂ බොහොම වැදගත් ප්‍රශ්නයක් බොහොම තාර්කිකව ඔබ දෙවෙනි ප්‍රශ්න විදිහට ගොනු කළේ අරගෙන පස්සේ දැන් ඔය ඔබ කිව්වා වගේම මේ මාක්ස්වාදය ගත්තාම ඒක දැන් අපි කියනකොට අපේ සහෝදරයන්ට ඇහෙනකොට විවිධාකාරයේ මනෝචිත්‍ර ඇති වෙන්න පුළුවන් අර ඔබ කිව්වා වගේ ඇත්තම. ඒක දේශපාලන න්‍යායක්, ඒක දෘෂ්ටිවාදයක්, ඒක එහෙම නැත්නම් විද්‍යාවක්, ඒක එහෙම නැත්නම් යම්කිසි ආකාරයක නිකන් බිය ගන්නවන මේම අදහසක් එහෙම දෙයක් එහෙම තිබුණේ. හැබැයි මම දැන් හිතනවා මේ මාක්ස්වාදය කියන්නේ යුරෝපීය සભ્યත්වයේ, යුරෝපීය සංස්කෘතිය, ශිෂ්ටාචාරයේ ප්‍රධාන ඥාන ධාරාවලින් එකක් කියන එක. ඒ කියන්නේ ඒක මොකද ඒ වගේම බොහොම කීපයයි බිහි වුණේ ඇත්ත වශයෙන්ම. එතකොට මාක්ස්වාදයේ විවිධත්වය උනේ මාක්ස්වාදය සමාජ සත්තාව, මානවයා සහ සමාජය එකබද්ධව ඒ සමාජ සත්තාව පාදක කරගෙන මානව සම්භවය, මානව සමාජ පරිණාමය සහ එහි අනාගතය පිළිබඳව සහ ඊට අදාළ මූලික නියමානුකූලතාවයන් පිළිබඳව ඉදිරිපත් කරපු යම්කිසි ආකාරයක අදහස් සමස්තයක් තමයි මේ මාක්ස්වාදය කියන අදහසින් පසු කාලීනව අදහස් වුණේ ඇත්ත වශයෙන්ම. ඒතොර ඒක තුල මූලික වශයෙන් තියෙන එක පැත්තකින් යම්කිසි දාර්ශනික පැතිකඩක් තියෙනවා. ඒ වගේම දේශපාලන ආර්ථික විද්‍යාත්මක පැත්තක් තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒ වගේ මේක තුල තියෙනවා අනිත් පැත්තෙන් යම්කිසි ආකාරයක සදාචාරාත්මක සහ යම්කිසි වටිනාකම් සමස්තයක් තියෙනවා ඒක ඇතුලේ. ඒතර මේ සියල්ලම ගත්තාම යම්කිසි ආකාරයක ස්වාධීන යුරෝපා ශිෂ්ටාචාරය තුළ මතුවෙච්ච යම්කිසි ඥාන ධාරාවක්. ඒතර ඒකේ පෙර තිබිච්ච වලට විශේෂත්වය මම සලකන්නේ පෙර තිබිච්ච එක මාක්ස්ම කියන එක තැනක පෙර තිබිච්ච සියලුම දාර්ශනිකයින් ලෝකයේ කලේ විවිධාකාරයට අර්ථකථනය කිරීම. නමුත් කල යුත්තේ අර දැන් ඔබ කිව්වා වගේ එය වෙනස් කිරීමයි. ඒ කියන්නේ තව විදිහට කියනවා නම් මනුස්ස වර්ගයාගේ සමාජ පරිණාමයේදී චින්තනය ක්‍රියාවට බවට පරිවර්තනය කිරීමට අවැසි දාර්ශනික හා දෘෂ්ටිවාදී ප්‍රවේශය සම්පාදනය කළේ මාක්ස්වාදය මගින්. ඒක ගැන විවිධ අයට විවිධ අදහස් තියෙන පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ තිබුණට කාටත් එකකින් ගැලවෙන්න බෑ ඇත්ත වශයෙන්ම. මාක්ස්වාදයට පක්ෂ එක්කනත් ඒකට යම්කි සම්බන්ධයක් දක්වනවා. ඒකට විරුද්ධ එක්කනත් ඒ ගැන යම්කිට අවබෝධයක් තියෙනවා. මොකද ඒකින්ද සමකාලීන යුරෝපීය චින්තකින් ගත්තොත් යුරෝපා බුද්ධිමය සංස්කෘතිය ඇත්ත වශයෙන්ම එක පැත්තකින් කුමන හෝ ආකාරයට මාක්ස්වාදයත් එක්ක හැම පැත්තෙම සම්බන්ධයි. ඒක ප්‍රතික්ෂේප කරන අයත් පිළිගන්න අයත්. ඒක වෙනම කාරණයක්. ඒකින්ද මේ මාක්ස්වාදය කියලා ඒ අනුව ගත්තොත් ඒක අර කිව්වා වගේ එක පැත්තකින් ඒක දේශපාලන දර්ශනයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට ලෝකයේ, විශ්වය, සමාජයේ මිනිසා පිළිබඳව යම්කිසි ආකාරයකට අර්ථ විවරණයක් ඉදිරිපත් කරන සහ ඔහුගේ අනාගතය පිළිබඳව යම්කිසි ආකාරයක පින්තූරයක් එහෙම නැත්නම් යම්කිසි අදහසක් සංකල්පීකරණය කරන ඥාන ධාරාවක් විදිහට සලකන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඒක ක්‍රමවේදයක් විදිහට, ඒ කියන්නේ මෙතොඩොලොජි එකක් විදිහට. ඒ කියන්නේ සමාජ ප්‍රපංච, සමාජ ක්‍රියාවලීන් අපිට විග්‍රහ කර ගැනීමේ යම්කිසි මාවතක්, යම්කිසි පිළිවෙතක්, යම්කිසි විධික්‍රම පද්ධතියක් සංග්‍රහිත වෙච්ච මේ ක්‍රමවේදයක් විදිහට මේක සලකන්න පුළුවන්. හින්දා දැන් මෙතනදී අපි මේ කෘතිය තුල විශේෂයෙන්ම සංහතික මාධ්‍ය, ඒ කියන්නේ ජන විඤ්ඤාපන, ඒ සියලුම සමස්ත මාධ්‍ය, කියන්නේ පූර්ව නූතන යුගයේ තිබිච්ච ජනමාධ්‍ය, ඊළඟට නූතන යුගයේ ඇතිවෙච්ච සංහතික මාධ්‍ය, මාස් මීඩියා සහ මේ පශ්චාත් නූතන යුගයේ තියෙන ප්‍රත්‍යේක මාධ්‍ය, එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් මීඩියා, සෝෂියල් මීඩියා, මේ සියලුම එකට ඒකේ සමස්තයක් විදිහට අරගෙන අන්නේ යථාර්ථයේ ඒ තියෙන සත්තාව අපිට මේ මාක්ස්වාදී ආස්ථානයෙන්, මාක්ස්වාදී ක්‍රමවේදය මත මොන විදිහටද විග්‍රහ කරගන්න පුළුවන්, පැහැදිලි කරගන්න පුළුවන් කියන එක තමයි මේ කෘතියෙන් ඇත්ත වශයෙන්ම ඒ මාක්ස්වාදය අදාළ කරගෙන තියෙන නෙතෙන්ටයි. එහෙම නැත්නම් මේක මාක්ස්වාදයේ ගැන යන කෘතියක් නෙමෙයි. සංහතික මාධ්‍ය පිළිබඳ මාක්ස්වාදී ප්‍රවේශය, මාක්ස්වාදී සංකල්පය. ඒතර ඒ විත්තෙන් ගත්තොත් ලංකාවේ මේට කලින් එහෙම කෘතියක් බිහිවලා නැහැ ඇත්ත වශයෙන්ම. අර ඔබ කිව්වා වගේ ඒකට විවිධ ප්‍රශ්න තිබුණාත් ඒවත් එක්ක. ඒකින්ද මේක ඒ පැත්තෙන් ගත්තොත් අපේ රටේ කලින් දැන් අර ඔබ කිව්වා වගේ කැලණි විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වගේ අනිත් බොහෝ විශ්වවිද්‍යාල මේ මාධ්‍ය අධ්‍යයනය කරනවා, ඉගෙනනවා. හැබැයි ඒවා ඉගෙනුවේ යම්කිසි ආකාරයකට බොහෝ විට එහෙම නැත්නම් ඇමරිකානු ආකෘතිය, බ්‍රිතාන්‍ය ආකෘතිය, ඒ ආකෘතිය වලට අනුව ගියේ. විශේෂයෙන් මේක තුල තිබෙච්ච ඒක තුල තිබුණ එක ප්‍රවේශයක් විදිහට ගත්තේ තාක්ෂණික
නියතවාදය. ඒ කියන්නේ තාක්ෂණික භාවිතයක්ම තමයි මාධ්‍ය කියලා කිව්වේ. ඒ කියන්නේ මාධ්‍ය වර්ධනය කියලා කිව්වේ තාක්ෂණයේ දියුණුවක් කියන එක. තාක්ෂණ කියන්නේ sannivedana තාක්ෂණයේ මාධ්‍ය තාක්ෂණයේ විදියට. හැබැයි මාධ්‍ය කියන එක විශේෂයෙන්ම සංහතික මාධ්‍ය කියන එක සමාජ ප්‍රපංචයක් විදිහට. සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාවලියට හා අදාළ ජනතාවගේ මේ මානව ද්‍රව්‍යත් එක්ක එකට සම්බන්ධ වෙච්ච අවියෝජනීය පැතිකඩක් විදිහට විග්‍රහ කිරීමේදී මං හිතන්නේ මාක්ස්වාදයෙන් අපිට බාහිරව බැහැරව මේ යන්න බෑ. අනිවාර්යයෙන් ඒක අපිට ඒක සලකන්න වෙනවා. හින්දා මාක්ස්වාදයෙන් මේ මාධ්‍යයේ ඓතිහාසික මාධ්‍ය කියන මේ සමස්ත ආයතනයේ ඒ ප්‍රපංච ඓතිහාසික සම්භවය විකාශය පරිණාම විතරක් නෙමෙයි මේ මොහොතේ මොකද්ද මේ සමාජීය ප්‍රපංචයක් විදිහට මාධ්‍ය කියන්නේ මොකද්ද? මාධ්‍යයේ තියෙන මූලික අරමුණු මොනවද? මාධ්‍ය සමාජයේ ඉටු කරන භූමිකාව මොනවද? ඒතර මාධ්‍ය ආර්ථිකයට, දේශපාලනයට හා වෙනත් අධ්‍යාත්මික භාවිතයන් දක්වන සම්බන්ධතාවය කුමක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ අනෙක් යම් දාර්ශනික ප්‍රවේශයන්ට හා එළඹුම් වලට වඩා මාක්ස්වාදයේ වඩාත්ම විශ්වාසනීය ප්‍රවේශයක් සපයනවා. ඒ කියන්නේ පැහැදිලි කිරීමක් සපයනවා ඇත්ත වශයෙන්ම. මම කියන්නේ ඒක මේ මාක්ස්වාදී ආධිකතෘන් මේ මාධ්‍ය ගැන මේ මාක්ස්වාදී මේ භාවිත කරලා කියන. නමුත් අපි අද කරන්නේ මාක්ස්වාදී දර්ශනයේ ප්‍රධාන සංකල්ප මූලධර්ම අපි මේ මාධ්‍ය කියන මේ නූතන සංහතික මාධ්‍ය කියන ප්‍රපංචය විග්‍රහ කර ගැනීම සඳහා අදාළ කරගන්න එක. අන්න ඒක තමයි මෙතන ප්‍රධාන වශයෙන් මේ කෘතියේ වෙන් වෙලා තියෙන්නේ. මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන. පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය. මාක්ස්වාදය මානව ඉතිහාසයේ චින්තනය සහ සංස්කෘතියේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. ඒක දෘෂ්ටිවාදයක්. එහෙම ඉංග්‍රීසි භාෂාවෙන් අපි අයිඩියොලොජි කියන වචනේ පාවිච්චි කරනවා. මතවාදයක් වශයෙන් සලකා බැලීමේදී මානව සංහතියේ චින්තනමය සහ බුද්ධිමය පරාමිතින් හැඩගැස්වීමෙහිලා මේ සා විශාල බලපෑමක් කළ වෙනත් දෘෂ්ටිවාදයක් මානව ඉතිහාසයේ තියෙනවද කියලා අපිට විශ්වාස කරන්න බෑ. මාක්ස්වාදයේ සරල සාමාන්‍ය දෘෂ්ටිවාදයක් නොවන අතර එය මහා දෘෂ්ටිවාදයකි. මාක්ස්වාදී මතවාදයේ මානව ඉතිහාසයේ ප්‍රථම අනාගමික ඌද යුගකාරක ඌද ගෝලීය ඌද මතවාදයක් වූ අතර එහි ශීරපතයට හසුන වී තිබූ දෙයක් නොවීය. එක්තරා විදිහකට මට ඇමරිකානු මහාචාර්යවරයෙක් සමග ඇතිවන සංවාදයකදී එතුමිය මතු කරනවා මේ බුද්දිස් ෆිලොසොෆි එක බෞද්ධ දර්ශනය මත පදනම්ව මාක්සිසම් එහෙම නැත්නම් මාක්ස්ගේ පරිකල්පනයන් මාක්ස්ගේ කියවීම සිද්ධ වුණාය කියලා අදහසක් ඈ මට එක්තරා තැනකදී ඉදිරිපත් කරනවා. කොහොම වුණත් මෙන්න මේ අදහස් කීපයත් එක්ක නව මාක්ස්වාදයේ තියෙන වෙනස්කම් කොහොමද අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ? ඔව් මනිෂ ඇත්ත වශයෙන්ම දැන් එතන අපි දැන් මේ පොතේ මාතෘකාවෙන්ම අදහස් වෙනවා එක පැත්තකින් අර කිව්වාගේ මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යායක. ඒකට දෙකක්. එතකොට එතන අපි මාක්ස්වාදය කියලා මෙතන අදහස් කරන්නේ සම්භාව්‍ය මාක්ස්වාදය, ක්ලාසිකල් මාක්සිසම් කියන එක. ඒ කියන්නේ 19 වර්ෂයේ මැද භාගයේ ඉඳන් 29 වර්ෂයේ ආරම්භය වගේ දක්වා වූ කාලය තුල කාල් මාක්ස්, ෆ්‍රෙඩරික් ඒංගල්ස් වගේ අය විශේෂයෙන්ම සම්පාදනය කරපු ඒ දායකත්වයේ දක්වපු ඒගොල්ලන්ගේ විවිධ ලිපි ලේඛන මගින් සමාජ ආර්ථික දේශපාලන ආදී කාලීන ඔවුන්ට සමකාලීන ප්‍රශ්න විග්‍රහ කිරීම තුළ එකතු වෙච්ච අදහස් ටිකක් ඒකාබද්ධ කරලා ගොඩනගාගත්ත න්‍යායික හා සංකල්පීය සමස්තයකට අපි සම්භාව්‍ය මාක්ස්වාදය කියලා කියනවා ඇත්ත වශයෙන්ම. අනිත් පැත්තෙන් අපි ගත්තාම නව මාක්ස්වාදය එහෙම නැත්නම් නිව් මාක්සිසම් කියලා ගන්නවා. එතකොට ඒක විශේෂයෙන්ම 20 වෙනි සියවසේ යුරෝපා සමාජයේ පරිණාමය සහ ඒ වගේම සෝවියට් සංගමයේ විචිච්ච සහ සමාජවාදී දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සිද්ධ වෙච්ච විවිධ වෙනස්කම් එක්ක ඒ කාලේ හිටපු විද්වතුන් ඒ යථාර්ථයන් මාක්ස්වාදයේ මූලික සංකල්ප පාදක කරගෙන විග්‍රහ කරමින් යම් යම් විකරණයන්ට යම් යම් සංශෝධනයන්ට සහ වෙනත් අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කළා.
එතකොට නව මාක්ස්වාදය කියලා හඳුන්වන්නේ එක පැත්තකින් සම්භාව්‍ය මාක්ස්වාදී දිගුවක් වන අතර අනිත් පැත්තෙන් එහි නිර්මාණාත්මක සහ ඒ වගේම සම්භාව්‍ය මාක්ස්වාදයට පැහැදිලි කිරීමට නොහැකි වූ ඒ වගේම නව තත්ත්වයන් තුළ මතුවෙච්ච අලුත් තත්ත්වයන් පැහැදිලි කිරීම සඳහා ඔවුන් විසින් සංවර්ධනය කරන ලද මූලික න්‍යායික හා සංකල්පීය ව්‍යුහයක්. එහෙම ගත්තාම ඒ නිසා මේ දෙක ඒකී සමස්තයක් විදිහට තමයි අපි ඔය කෘතිය තුළ බලලා තියෙන්නේ මාක්ස්වාදී හා නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යාය කියන එක. දැන් මූලික වෙනසක් මනීෂ කියනවා නම් මේ දෙක අතර අපිට මොකද්ද මේ දෙක අතර වෙනස තියෙන්නේ කියන එක. දැන් සම්භාව්‍ය මාක්ස්වාදයේ සැලකුවා විශේෂයෙන්ම සමාජයේ තියෙන මේ අපි කියන අදෝ ව්‍යුහය කියන එක. ඒ කියන්නේ ඒ අදෝ ව්‍යුහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් ඒ බේස් එක එහෙම නැත්නම් තව විදිහට කියනවා ආර්ථිකය කියන එක තමයි ඕනෑම සමාජයක පදනම කියලා ගත්තේ. ඒතර මේ පදනම මත තමයි නිර්මාණය වෙන්නේ උපරි ව්‍යුහය. එහෙම නැත්නම් මතු මහල, යටි මහල, මතු මහල වෙනවා. ඒතර මේ මතු මහල තමයි රාජ්‍ය, දේශපාලන, ආගම, මේ මාධ්‍ය මේ ඔක්කොම ටික නේ. එහෙම ඒවා බිහි වෙනවා. එතකොට ඒ දෙක අතර තියෙන සම්බන්ධය ඇත්ත වශයෙන්ම ආර්ථිකය මත එහෙම නැත්නම් පදනම මත තමයි අරක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අත්තිවාරම මත අර නිවසක ගොඩනැගෙන අනිත් දේවල් ගොඩනැගෙන වගේ වහලේ බිත්ති ඒ වගේ ගොඩනැගෙන වගේ දෙයක්. හැබැයි නව මාක්ස්වාදය කල්පනා කළා ඊට වඩා වෙනස් ආකාරයකට. ඒ කියන්නේ ඒක හැම වෙලෙම ඒ ආකාරයට වැඩ කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී අදෝ ව්‍යුහය වගේ නෙමෙයි උපරි ව්‍යුහය තීන්දුව කරන්නේ. සමහර වෙලාවට උපරි ව්‍යුහය තීරණාත්මක භූමිකාවක් ඉෂ්ට කරනවා. ඒ භූමිකාව කොතෙක් දුරට කියනවා නම් සමහර වෙලාවට අදෝ ව්‍යුහය පවා නිර්ණය කිරීමේ හැකියාවක් උපරි ව්‍යුහයට තියෙනවා. දැන් ඒ එහෙම ගත්තොත් දැන් අපි අපේ තිබුණ පුරාතන සමාජය එහෙම නැත්නම් විශේෂයෙන්ම වැඩවසම්වාදී සමාජය වගේ ගත්තොත් ඒ වේදී වඩාත්ම වැදගත් උනේ දෘෂ්ටිවාදය, ආගම, එතනින් ගියාම විවිධාකාරයේ රාජ්‍ය සහ ආයතනික ව්‍යුහයන්. ඒතර ආයතනික ව්‍යුහයන් තීරණාත්මක බලපෑමක් කළා අදාළ සමාජයේ ආර්ථික ව්‍යුහයන් සකස් වීමට ඇත්ත වශයෙන්ම. එතකොට එතන අන්න ඒ වගේ අදහසක් ඒ විදිහට. හැබැයි ධනේශ්වර සමාජය ගත්තොත් දැන් මාක්ස් පවා විග්‍රහ කරන්නේ ඒකෙදි ඒක අනිත් පැත්ත. ඒකෙදි ආර්ථික පදනම ධනවාදී ආර්ථික සම්බන්ධතා තමයි තීරණාත්මක සාධකයක් බවට පත් වෙන්නේ ධනේශ්වර සමාජයේ ආර්ථිකය, මාධ්‍ය, සාහිත්‍ය, කලාව, දෘෂ්ටිවාදය ආදී සියල්ලම සකස් වීම කෙරෙහි. ඒතකොට ඒ නිසා මානව ඉතිහාසයේ මේ අවස්ථාවවලදී මේ සංරචකයන් දෙකේ, ඒ කියන්නේ මොකක්ද සංරචකයන් දෙක? එක පැත්තකින් මේ සමාජය පදනම කියන එක අදෝ ව්‍යුහය සහ උපරි ව්‍යුහය අතර අන්තර් සම්බන්ධතාවය කින්නකට තමන්ගේ භූමිකා සහ ස්ථාන මාරු වෙනවා කියන එක ඉතිහාස ක්‍රියාවලිය. ඒතකොට ඒක තමයි ප්‍රධානම අදහසක් විදිහට නව මාක්ස්වාදීන් ගෙනහැර දැක්වුවේ ඇත්ත වශයෙන්ම. හින්දා ඒක මාක්ස්වාදයේම තියෙන දෙයක් තමයි ඇත්ත වශයෙන්ම මාක්ස්වාදය ඇවිල්ලා නිකන් පොතේ ගුරු ආදී නිකන් සදහටම ගන්නවම එකම දෙයක් කියන එක නෙමෙයි. ඒක යථාර්ථයත් එක්ක සමාජ ජීවිතයත් එක්කම නිරන්තරව වෙනස් වෙන දෙයක් ඇත්ත වශයෙන්ම. ඒ වෙනස් වෙන දේ යම්කිසි ආකාරයකට සංකල්පීකරණය කර ගැනීම සඳහා තියෙන අදහස් පද්ධතියක් විදිහට තමයි මාක්ස්වාදය සලකන්නේ. මොකද ඒකේ ප්‍රධානම ක්‍රමවේදය විදිහට ගන්නේ අපහෝක ක්‍රමවේදය. එහෙම නැත්නම් ඩයලෙක්ටිකල් මෙතඩ් එක. ඒතර ඒකට අනුව විග්‍රහ කිරීම. ඒතර ඒක නිසා සමාජයේ විවිධ අවස්ථාවලදී සමාජ ක්‍රියාවලියේ විවිධ සංරචකයන් ප්‍රමුඛ වෙන්න පුළුවන්. හැම වෙලෙම ආර්ථිකය නෙමෙයි. ඒ වගේ හැම වෙලෙම රාජ්‍යත් නෙමෙයි. හැම වෙලෙම ආගමත් නෙමෙයි. තාක්ෂණයක් නෙමෙයි. විවිධ දේවල් අන්න ඒක අපි කොහොමද ඒ අතර තියෙන අපෝකාත්මක සම්බන්ධතාවය තුල ඒ මොහොතේ අන්න ඒවා කුමකින් තත්ත්වාරෝපණය වෙලා තියෙනවද කියන එක පිළිබඳ කරන අධ්‍යයනය ඒ ප්‍රවේශය තමයි අත් වශයෙන්ම මාක්ස්වාදයේ පොදු ප්‍රවේශය. දැන් ඒ ප්‍රවේශය තමයි අපි මේ කෘතියේදී හුඟක් දුරට ඔය නව මාක්ස්වාදී හා මාක්ස්වාදී හා නව මාක්ස්වාදී කියන ඒ නාමකරණය තුල මේ සංහතික මාධ්‍ය කියන ප්‍රපංච විග්‍රහ කිරීම සඳහා යොදාගෙන තියෙනවා. අපි සාකච්ඡා කරමින් ඉන්නේ මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යාය කියන කෘතිය පිළිබඳවයි. මේ කෘතිය රචනා කළේ ආචාර්ය ටිවුඩ වීරසිංහ මැතිතුමා. එතකොට මේ මූලික වශයෙන් මේක අසන අයට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මොකද්ද මේ මාක්ස්වාදය, ධනවාදය මොකක්ද? එහෙම නැත්නම් ෆැසිස්ට්වාදය කියලා කියන්නේ මොකක්ද වගේ අදහස් ගොන්නක් අදහස් ගණනාවක් ඇති වෙන්න පුළුවන්. සමාජ විකාශනය ඇතුලේ අපි විවිධ ස්ටේජස් වලට එහෙම නැත්නම් විවිධ ස්ථානවලට සමාජයේ ගමන් කරමින් පසු කරමින් ඉන්නවා. එහෙම ඇතිවෙන තැනකදී මාක්ස්වාදය එක්තරා විදිහකට ඇතිවෙච්ච අදහසක්
ඒක මත ලෝකයේ පිළිබඳව එහෙම නැත්නම් ධනවාදයේ පිළිබඳව එහෙම නැත්නම් ආර්ථිකය පිළිබඳව එහෙම නැත්නම් සමාජය පිළිබඳව කරපු විග්‍රහයන් තමයි මේ න්‍යායන් මත ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට මම ඔබෙන් අහන්න කැමතියි මූලික වශයෙන්ම මේ අපේ මාතෘකාව මාධ්‍ය සහ කොහොමද මේ මාධ්‍ය සහ මාක්ස්වාදය අතර තියෙන වූ සහසම්බන්ධය කියන එක සංහතික මාධ්‍ය එහෙම නැත්නම් ජනමාධ්‍ය කියන එක සංස්කෘතික අධ්‍යයනය කියන විෂයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔව් එතකොටම මනිෂ් ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒකෙත් අර අපි කිව්වාගේ අර විශේෂයෙන්ම නව මාක්ස්වාදී ගුරුකුල සහ විශේෂයෙන්ම යම් පුද්ගලයින් ස්ටුවර්ට් හෝල් වගේ කට්ටිය එතනින් ගියාම ඔය ප්‍රෑන්ෆර්ඩ් ගුරුකුලය කියලා තිබුණා මාක්ස්වාදී එක පදනම් කරගත්ත ප්‍රෑන්ෆර්ඩ් ගුරුකුලය. මෙන්න මේ වගේ අය විශේෂ අවධානය යොමු කරන්න පටන් ගත්ත දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සංස්කෘතික ශාස්ත්‍රය කෙරෙහි සංස්කෘතිය දෘෂ්ටිවාදය දේශපාලනය ආර්ථිකයත් වගේ නමුත් මූලික අවධානයක් යොමු කරන්න පටන් ගත්තා. ඒ වගේම ප්‍රබුද්ධ සමාජය ඉන්ටෙලිජෙන්සියා කියලා කියන ප්‍රබුද්ධ සමාජයේ භූමිකාව. මොකද සම්භාය මාක්ස්වාදය තුළ සුවිශාල වගකීමක් සුවිශාල බරක් තිබ්බා පොලිටේරියන්ස්ලට. කියන්නේ කම්කරුපන්තියට. කම්කරුපන්තිය තමයි සමාජයේ ගාමක බලවේගය කියන්නේ. එතකොට එකත් එක වැදගත් ලක්ෂණයක් වුණා සම්භාය මාක්ස්වාදය නව මාක්ස්වාදය එන්න. නමුත් තමයි නිෂ්පාදන ඇති කරන්නේ. නිෂ්පාදන ඇති කරන්නේ නැත්නම් ඒ කියන්නේ මැටීරියල් වැලියුස් නිෂ්පාදන වටිනාකම් ඒ කියන්නේ මේ භෞතික වටිනාකම් ද්‍රව්‍ය වටිනාකම් නිපදවන පන්තිය. නැත්නම් වැඩ කරන ජනතාව. අපි මේ පහුගිය දවස්වල මේ දිනේ තිබුණා ඒක තිබුණේ ඒක තමයි. එතකොට හැබැයි සමාජයේ මම කියන්නේ සමාජයේ සංවර්ධ වීමත් එක්කම සමාජයේ විවිධ සංරචකයන් අතර වෙනස් වීමත් එක්කම විශේෂයෙන්ම අපි අර දේශපාලන ආර්ථික වචනෙන් කියන ප්‍රාග්ධනයේ ඓන්ද්‍රිය සංයුතිය මේ කියන්නේ ඕර්ගනික් ස්ට්‍රක්චර් ඔෆ් කැපිටල් කියන එක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සම්භාව්‍ය ධනවාදයේ තුල ශ්‍රමිකයා ප්‍රධාන භූමිකාවක් දැක්වුවා. තව විදිහට කියන විචල්්‍ය ප්‍රාග්ධනයට සාපේක්ෂව ස්ථාවර ප්‍රාග්ධනයේ ප්‍රමාණය අවමට්ටමක තිබුණේ. හැබැයි කාර්මික විප්ලවය ඇතිවීම විද්‍යා තාක්ෂණ 950 ගණන් 60 ගණන් විද්‍යා තාක්ෂණ විප්ලවීය ක්‍රියාවලිය මේව නිසා නිෂ්පාදන ක්‍රියාවලිය තුල කම්කරුවාගේ භූමිකාව කම්කරුවාගේ ශ්‍රමදායකත්වය අටු වෙන්න පටන් ගත්තා. අවම වෙන්න පටන් ගත්තා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ තව විදිහකට කියනවා විචල්්‍ය ප්‍රාග්ධනයේ හා ස්ථාවර ප්‍රාග්ධනයේ අර අනුපාතය වෙනස් වෙන්න පටන් ගත්තා. කම්කරුවන්ට වඩා මැෂින් ස්වයංක්‍රීය විධික්‍රම වර්ධනය වෙන්න පටන් ගත්තා. එතකොට දැන් අපි හිතමු දැන් අද කාර් නිෂ්පාදනයකට සමාගමක් ගත්තොත් දැන් කලින් ලක්ෂයක් විතර කම්කරු හිටියා නම් 900 ගණන් වල දැන් අද වෙනකොට ඒක 10-12 දිනකට ලඝු වෙලා තියෙනවා. මොකද ඔක්කොම ස්වයංක්‍රීය පද්ධති මගින් සිද්ධ කරන්නේ. එතකොට කම්කරුවා නිෂ්පාදන කරමින් පිට ගිහිල්ලා. එතන බුද්ධිමය ශ්‍රමයට තාක්ෂණික හා ඒ ශ්‍රමයේ භූමිකාව වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා අර කම්කරුවාගේ භූමිකාව පොඩ්ඩක් කියන්නේ විශාල විදිහට වෙනස් වුණා ඇත්ත වශයෙන්ම. අර සම්භාව්‍ය මාක්ස්වාදී හිතුවට වඩා ඇත්ත වශයෙන්ම. ඉතින් අන්න ඒ වගේ තත්වයන් තුල තමයි මේ මාක්ස්වාදයේ තියෙන මේ මාක්ස්වාදය අවධානය යොමු කරන්න පටන් ගත්තේ මේ අලුත් වෙනස් වීමත් එක්කම මේ තාක්ෂණික සාධකය, සංස්කෘතික සාධකය, සමාජයේ බුද්ධිමය සාධකය, මේ මානසිකත්ව සාධක මෙන්න මේ සාධක. අන්න ඒවා කොච්චර දුරට අද සමාජ ක්‍රියාවලිය විපරිවර්තනය කිරීම සඳහා ඒක යම්කිසි විප්ලවීය විදිහට වෙනස් කිරීමට ඒවා තියෙන භූමිකාව. දැන් අනතෝනිය ග්‍රාම්චි එතකොට ඒවා කට්ටිය විශාල විදිහට දැන් ඔය සංකල්ප ගෙනාවා සාමස්තිකාධිපත්‍යවාදය කියන්නේ හෙජමොනි කියන එක. එතකොට ඒ වගේ සංකල්ප මගින් ඒ කියන්නේ දැන් උදාහරණයක් කියනවා නම් දැන් සම්භාව්‍ය මාක්ස්වාදයේ ලොකු බරක් තිබ්බනම් ආර්ථිකයට ඊට පස්සේ සෝවියට් මාක්ස්වාදය තුල ලෙනින් පොලිටික්ස් වලට ලොකු ඊළඟ බර තිබ්බනම් ඇත්ත වශයෙන්ම නව මාක්ස්වාදය තුල ඒ බර තිබ්බේ ඉන්ටෙලිජෙන්සියාවට. ප්‍රබුද්ධ සමාජය සංස්කෘතික ක්ෂේත්‍රය ඔබ කිව්වා වගේ. તો සංස්කෘතික ක්ෂේත්‍රය තමයි සමාජයේ විපර්යාසකාරකම බලවේගය බවට පත් වෙන්නේ. හින්දා ඒ ගැන විග්‍රහයට ලොකු අවධානයක් යොමු වෙනවා. හින්දා ඒක සම්බන්ධන මාධ්‍යත් එක්ක. ඒතර මාධ්‍ය ක්‍රියාවලිය හා සංස්කෘතික ක්‍රියාවලිය මාක්ස්වාදයේ තුල ඓන්ද්‍රිය විදිහට බැලුවා මේ 24 අවසානයේ හා 24 වර තුල අද ඒ ලොකු අවධානයක් එකට යොමු කරලා තියෙනවා. මානවංශ විද්‍යා කතා පොතේ පෙරවදන අද අපි වෙන් කළේ ඔබේ මනස නිම්වලලු පුළුල් කරන්න, ඔබ අලුත් සමාජ ජීවියෙක් බවට සංස්කෘතික ජීවියෙක් බවට පත් කරන්න තමයි අපි අද දවස වෙන් කළේ. ඒ වෙනුවෙන් අපි අද සාකච්ඡා කළේ මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යාය පිළිබඳව.
අපි ආරාධනා කළේ ආචාර්ය ටිවුඩ වීරසිංහ මැතිතුමාට. එතුමා තමයි මේ කෘතියේ රචකයා. ඒ අර්ථයෙන් අද අපි මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන වැඩසටහන අවසන් කරනවා. ඔබට YouTube හරහත් ස්වදේශීය සේවයේ YouTube නාලිකාව හරහා මේ වැඩසටහන නැවත ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යාය කියන කෘතිය ඔබේ පොත් ගොන්නට එක් කරන්න. ඔබ විසින් කියවිය යුතු පොතක් විදිහට තමයි අපිට මේ කෘතිය ඔබට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන. පෙරවදන මෙහෙයවූයේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල. පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහම්පත්ගේ නිෂ්පාදනයක්.